समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मत् सविन कालो अयं बधन्ता धम्मत् सविन कालो अयं बधन्ता धम्मत् सविन कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ධර්ම දානමය පින්කම අද දවසේ සිදු කිරීම උදෙසා සදැහැති බැතිබර දායකත්වය සිදු කරනු ලබන්නේ වත්තල පදිංචි අරවින්ද පියංකරගේ මහත්මයා විසින් ඉසරේ සෙනෙත්යා තම දියණියගේ ජන්මදිනය නිමිති කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්ම අවබෝධයත් ලබා දීම පිණිස විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපිට පටිච්ච සමුප්පාද න්‍යාය තේරුම් ගැනීමේදී පටිච්ච සමුප්පාදය සහ පුජ්‍යලයා අතර සම්බන්ධතාවය කතා කළම යුතු කොටසක්. පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ පුජ්‍යලයක් තුලද පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වීමම පුජ්‍යලයේ විදිහට දෘෂ්ටිගත වෙනවාද කියන කාරණාව. අපි බොහෝ දෙනෙකුට සිතෙන්නේ අවිද්‍යාව පවතින්නේ සත්වයක් තුල. අවිද්‍යාව සහගත සත්වයක් ඉන්නවා. ඒ සත්වයා තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙමින් පටිච්චසමුප්පාදය සමුදය වෙනවා. ඒ සත්වයාගේ අවිද්‍යාව දුර්විච්ඡ තන සත්වයා සුද්ධ භාවයට එහෙම නැත්නම් විසුද්ධි භාවයටපත් වෙලා සත්වයා නිවනට යනවා. ඉතින් මෙවැනි අදහසක් බොහෝ දෙනෙකු අතර තියෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ අදහස සම්පූර්ණයෙන්ම බුදුදහම තුල ප්‍රතික්ෂේප වෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම කලක පටිච්චසමුප්පාදයේ කිසිම අංගයක් සත්වයකට පුජ්‍යලයකට අදාළ කරලා දේශනා කළා නැහැ. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී පටිච්චසමුප්පාදයේ අංගයන් කොයිම වෙලාවකවත් සත්වයකට අයිති පුජ්‍යලයකට අයිති කෙනෙකුට අයිති යමක් විදිහට හොවා දැක්වීමක් සිදු කරන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්ම විදිහටයි පෙන්වන්නේ. හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්ම විදිහට පෙන්වනවා. එතකොට හේතු ප්‍රත්‍ය කියලා කිව්වම එකිනෙකට ප්‍රත්‍ය වෙන හේතු මොනවාද හේතු? අවිද්‍යාව ඇති කල්හිම සංකාර. සංකාර ඇති කල්හිම විඥාන. විඥාන ඇති කල්හිම නාම රූප ආදී විදිහට එකිනෙකට ප්‍රත්‍ය සහිතව උපදිනවා. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධ. එතකොට අපි කල්පනා කරන්න ඕන අවිද්‍යාව සකස් වෙන්නේ නැති තැනක පටිච්චසමුප්පාදේ අනිකුත් අංගයන් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් කිසිම කලක අපිට මෙතනට පුජ්‍යලයක්ව සම්බන්ධ කරන්න බෑ. පුජ්‍යලයක් ඉන්න බවට නෙවෙයි පෙන්වන්නේ පුජ්‍යල දෘෂ්ටියක් තියෙන බවට. මොකද්ද පුජ්‍යලයක් ඉන්න බවට නෙවෙයි පෙන්눔 කරන්නේ පුජ්‍යල දෘෂ්ටියක් තියෙන බවට. යම් කෙනෙකුට කිව්වොත්
පුජ්‍යලයක් නැති බව දකින්න පුජ්‍යලයක් ඉන්නවා කියලා ඒක මහ විහිළුවක්ද නැද්ද? එතකොට පුජ්‍යලයක් නැති බව දකින්න පුජ්‍යලයක් ඉන්නවා කිව්වොත් සක්කාය දිට්ඨිය අපි විසි ආකාරයකින් විස්තර කරගන්නකොට අපිට පේනවා සක්කාය දිට්ඨිය කියන්නේ පුජ්‍යල දෘෂ්ටියටම තමයි. ඇයි? රූප වේදනා සංඥා සංකාර විඥානයන් මමත්වෙන් බාර ගැනීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මමත්වෙන් බාර නොගන්නා වූ පුජ්‍යලයක් ඉන්නවා කිව්වොත් මොකද්ද වෙන්නේ? මේක මහා අපබ්‍රංශයක් වෙනවනේ. පුජ්‍යල දෘෂ්ටිය බාර නොගන්නා පුජ්‍යලයක් ඉන්නවා. හරිද වැඩේ? දෘෂ්ටියක් කියන්නේ අපි මතක තියාගන්න උවමනයි ගොඩ නගාගත්ත දෙයක් මිසක තිබුණු දෙයක් නෙවෙයි. දෘෂ්ටියක් කියන්නේ දරාගත්ත දෙයක්. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් කවුද දරාගත්තේ කියලා. කවුරුත් දරාගෙන නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දෘෂ්ටිය කොට නැගෙනවා. නේද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දෘෂ්ටිය කොට නැගෙනවා. අවිද්‍යාවට හේතු ප්‍රත්‍ය කුමක්ද කියලා මොකක්ද දෙන උත්තරේ? අවිද්‍යාවට හේතුව නැවත කියන්නේ සංඛාර කියලා. සංඛාර කියේ මොකද්ද? වැරදි ආකාරයෙන් සකස් කර ගැනීම, සකස් වීම. එතකොට අපි මෙතනදී පැහැදිලිවම මේ කාරණාව බොහොම ගැඹුරින් විමර්ශනය කරන්නට උවමනා කරන කාරණාවක්. භාග්‍යතුන් වහන්සේගෙන් මේ පටිසම්පාදයේ අංගයන් පිළිබඳව විමසනකොට කොයිම තැනකවත් අවිද්‍යාව කාගේද සංඛාර කාගේද විඥාන කාගේද කියලා අහපු ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ. ඒක වැරදි බව පෙන්වන්න එහෙම අහන්න බෑ. නේද? කාගේවත් නෙවෙයි. කාගේවත් කියලා කියන්න පුළුවන් කම නැහැ. ඒක පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මිකව සකස් වෙනවා. ඉමස්මින් සති දන් හොති ඉමස්ස උප්පාදාය දන් උපජ්ජති. අපිට තනියෙන් අවිද්‍යාව කතා කරන්න බෑ. අනිවාර්යයෙන්ම අවිද්‍යාව යෙදෙන තැන අනිත් අංග 12 ක්‍රියාත්මක වීම තියෙනවා. එහෙනම් මේවා තනි තනිව එකිනෙකට අරගෙන වෙන් වශයෙන් නිත්‍ය සංඥාවෙන් කතා කරන්නට පුළුවන් කාරණා නෙවෙයි. අවිද්‍යාව තුලම දිහිවෙන පුජ්‍යල දෘෂ්ටිය පුජ්‍යල වාදය තමයි පවතින්නේ. හේතුඵල න්‍යාය නොදන්න කම නිසා. හේතුඵල ධම දන්නේ නැතිකම නිසා තමයි පුජ්‍යල දෘෂ්ටිය සකස් වෙන්නේ. හේතුඵල ධම අවබෝධයට අපි කියනවා පටිසමුප්පාද අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය. පංච උපාදානස්කන්ධ අවබෝධය කියලා. පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ යම් තැනකද එතන තමයි පටිසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ. එතන තමයි චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. නොදන්නා බවට කියනවා අඥානවන්තකම, දන්නා බවට කියන ප්‍රඥාවන්තකම. තොර අඥානවන්තකම කාගේද? ඒක කාටවත් කියන්න බෑ. ඒක හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. අඥානවන්තකම සකස් වෙන්නේ කොහෙන්ද? පටිසමුප්පන්න. තොර ප්‍රඥාවන්තකම සකස් වෙන්නේ කොහොමද? ඒකත් පටිසමුප්පන්නයි. තොර ප්‍රඥාවන්තකම කියන එක ඊතර වෙන්න පවුරක් මිසක ඒක මොකද්ද? අරන් යන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක ධර්ම න්‍යායක්. මේක අපිට පැහැදිලි කරගන්නට තියෙන නොහැකියාව මත අපේ සත්වයේ දකින්න නිවනක් සහ සත්වයේ ගමන් කරන ක්‍රියාවලියක් පිළිබඳව මඤ්ඤණාවකට වැටෙන්න පුළුවන්. සිතා ගැනීමට වැටෙන්න පුළුවන්. අපි බැලුවොත් සත්වයේ කැත කියලා හිත ගොඩ නගන්නේ පටිසම්පන්නව. සත්වයක් නැත කියලා හිත ගොඩ නගන්නේ පටිසම්පන්න. එහෙනම් කොයිම විදිහකටවත් සත්වයේ
ඇත හෝ නැත කියන අන්තය පරිහරණය කරන්නේ බුදුදහම තුල. සත්වයා කියන තැනම බොරුවක්, සත්වයා කියන තැනම අවිද්‍යාසගත දෘෂ්ටියක් කියලා දැනගත් තැනක නැවත සත්‍යයක් ඇත හෝ නැත කියන අන්තයකට වැටෙන්න උවමනා නැහැ. නේද? වැටෙන්න ඕනේ. දැන් අපි මෙහෙම කල්පනා කරන්නකෝ, මිරිඟුව මිරිඟුවක් බව දැනගත්ත තැන කායි තර්ක කරන්න ඕනේද මිරිඟුවේ වතුර ඇත නැත කියලා? නෑනේ. මිරිඟුව මිරිඟුවක් බව දැනගත්ත තැනක නැවත වතුර ගැන කතා කරනවද? හොඳට හිතන්නකෝ. මිරිඟුව මිරිඟුව බව නොදන්නා තාක්කල් වතුර හම්බ වෙනවද නැද්ද? වතුර හම්බ වෙන තාක්කල් වතුර තියෙනවද නැද්ද කියන තර්කය ගොඩනගන්න වෙනවා. නමුත් මිරිඟුව මිරිඟුවක් බව දැන ගැනීම තුළ නැවත වතුර කියන තර්කය හම්බ වෙන්නේ නැහැ. නේද? වතුර හම්බෙන්නේ නැති තැනක වතුර ඇතිද නැතිද කියන තර්කය යෙදෙන්නේ නැහැ වගේ. පටිච්ච සමුප්පන්න භව අවබෝධයටපත් වෙනකොට පුජ්‍යලයක් ඉන්නවද නැද්ද කියන තර්කය යෙදෙන්නේ නැහැ. පුජ්‍යලයක් ඉන්නවද නැද්ද කියන තර්කය යෙදෙන්නේ නැහැ. තවමත් පුජ්‍යලයක් ඉන්නවද නැද්ද කියන තර්කය කොතන හරි තියෙනවා නම් ඒ පටිච්චසමුප්පන්න භව පිළිබඳව තියෙන අනවබෝධයමයි. පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව නොදන්නාකමයි. පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව නොදන්නාකම නිසාම සත්වයක් ඉන්නවද නැද්ද කියන තර්කය ගොඩනගෙන්න පුළුවන්කම තියෙනවා. සත්වයක් ඉන්නවද නැද්ද කියන තර්කය ගොඩනගෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙහෙම කල්පනා කරන්න. මේ හිතන්න. පටිච්ච සමුප්පන්න භව කියන්නේ කුමකටද? පටිච්ච සමුප්පන්න භව කියන්නේ කුමකටද? පටිච්ච සමුප්පන්න භව කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති ඉමස්මින් අසති ඉදන් න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේකට අපි කියනවා මොකද්ද? පටිච්ච සමුප්පන්න භව කියලා. එතකොට මේ පටිච්ච සමුප්පන්න භව අපිට කොයිම වෙලාවකවත් තනියෙන් කතා කරන්න බෑ. තනියෙන් කතා කරන්න බෑ කියන්නේ මොකද්ද? මේ ඇති කල්හිම මේ වේ දෙපැත්තක් ගැන කතා කරනවා. මේ උපදීමෙන්ම මේ උපදී. මේ නැත්තම් මේ නැහැ. මේ සකස්ුන් නැත්තම් මේ සකස් වෙන්නේ නැහැ. මේ ඉපදුන් නැත්තම් මේ උපදින්නේ නැහැ. එතකොට ඒකේ අපිට තියෙනවා එක පැත්තක් කතා කළොත් තමයි අනිත් පැත්ත කතා කරන්න වෙන්නේ. එක පැත්තක් සකස් වුණොත් තමයි අනිත් පැත්ත සකස් වෙන්නේ. එක පැත්තක් සකස් වුනේ නැත්නම් අනිත් පැත්ත සකස් වෙන්නේ නැහැ. එහෙමයි. එහෙනම් ඔන්න අපිට පැහැදිලි අවිද්‍යාව යෙදෙන්නේ නැති තැනක අනිත් කිසිම අංගයක් ගැන කතා කරන්න බෑ. අවිද්‍යාව යෙදෙන්නේ නැති තැනක අනිත් කිසිම අංගයක් ගැන කතා කරන්න බෑ. අපි කිව්වොත් අවිද්‍යාව සමානයි දුක. අවිද්‍යාව නැති තැනක දුක යෙදෙන්නේ නැහැ. එහෙනම් දුක කියලා කියන්නේ ඇත්තක්ද අවිද්‍යාවේ ප්‍රතිඵලයක්ද? දුක කියන්නේ අවිද්‍යාවේ ප්‍රතිඵලයක්. එහෙනම් දුක සහ දුක්ඛ සමුදය අයිති කොහෙටද? අවිද්‍යාවට. දුක සහ දුක්ඛ සමුදය අයිති අවිද්‍යාවට. එහෙනම් අපිට පැහැදිලි බුද්ධ දේශනාව තියෙන්නේ පුජ්‍යලයේ දුක නැති කරන්නද? පුජ්‍යලයේ දුක නැති කළා පුජ්‍යලය සතුටු කරන්නද? නෑනේ. අපිට පැහැදිලි දුක කියන දේ සකස් වෙන්නෙම අවිද්‍යා සහගත භාවය නිසා. අවිද්‍යා සහගත භාවය තුල තමයි
පුජ්‍යලත්වයේ නැමැති දෘෂ්ටිය පැන නගින්නේ. නම් අවිද්‍යාව සමානයි දුක, දුක සමානයි පුජ්‍යලයා. අපිට එහෙම කියන්න පුළුවන්. ප්‍රඥාව ඇති තැනක පුජ්‍යලත්වයේ හෝ දුකේ යෙදීම සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රඥාව ඇති තැනක මොකද්ද සිද්ධ වෙන්නේ නැත්තේ? පුජ්‍යලයාගේ යෙදීම හෝ දුකේ යෙදීම. අවිද්‍යාව ඇති තැන තමයි පුජ්‍යලයාගේ යෙදීම සහ දුකෙහි යෙදීම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු පුජ්‍යලයා මුණ ගැහෙන්නේ කොහොමද කියලා. පුජ්‍යලයා මුණ ගැහෙන්නේ අනිවාර්යෙන්ම අවිද්‍යාවට වෙන්න උවමනයි. දුක මුණ ගැහෙන්නේ අනිවාර්යෙන්ම පුජ්‍යලයට වෙන්නත් උවමනයි. අවිද්‍යාව යෙදෙන තැන පුජ්‍යලයා ඉන්නවා. පුජ්‍යලයා යෙදෙන තැන දුක තියෙනවා. අපි එහෙමනම් කල්පනා කරමු මේ පුජ්‍යලයා කියන්නේ කාටද කියලා. පුජ්‍යලයා කියන්නේ කාටද කියලා බලමු. අපිට පුජ්‍යලයා හම්බෙන්නේ කොහොමද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස් නහර වලින් සකස් වුණු නේද? මව් කුසෙන් ඉපදුණු පුජ්‍යලේ. කෙස්, ලොම්, නිය, මස්, සම්මස් නහර වලින් සකස් වුණු මව් කුසෙන් ඉපදුණු පුජ්‍යලේ නේද? ඒතර මේ පුජ්‍යලයා තමයි මොනවා වෙන්නේද? ජාති දුකින් යුක්ත, ජරා දුකින් යුක්ත, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්පයෝග දුක, අප්‍රිය සංපයෝග දුක, යමක් කැමැති පරිදි නොලැබීමේ දුක කියන දුක විඳින්නේ කවුද? පුජ්‍යලයා. පුජ්‍යලයට නෙවෙයිද හම්බෙන්නේ දුක් ටික? පුජ්‍යලයට හම්බෙන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕනි පුජ්‍යලයා හම්බ වෙන්නේ සංසිද්ධවම කිව්වොත් පංච උපාදානස්කන්ධයට. දැන් අපි කියන්නේ පුජ්‍යලයා සමානයි දුක කියලා. පුජ්‍යලයා සමානයි දුක. අනිත් පැත්තෙන් දාන්න පුළුවන් ওই සියලු දුක සමානයි පංච උපාදානස්කන්ධය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියේහි සංපයෝගෝ දුක්ඛෝ, යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංසිප්තවම කිව්වොත් මේ සියලු දුක ඇතුළත් කරන්න පුළුවන් පංච උපාදානස්කන්ධයට. අපි කියවනේ එහෙමනම් දුක සමානයි පුජ්‍යලයා කියලා. එහෙනම් පුජ්‍යලයා සමානයි පංච උපාදානස්කන්ධය. එහෙනම් පුජ්‍යලයා වෙනම එකක්, පංච උපාදානස්කන්ධය තව එකක් නෙවෙයි. දුක සමානයි පුජ්‍යලයා, පුජ්‍යලයා සමානයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. අපි බලමු මේක ඇත්තද කියලා. නේද? අපි ඇත්තද කියලා බලමු. කෙස් කොතනද තියෙන්නේ? අහුවත් කේ හාමුදුරනේ ඔක අහන්න දෙයක් ඔළුවේ තියෙන්නේ. ලොම් කොහෙද තියෙන්නේ? අහන්න දෙයක් ඇඟේ තියෙන්නේ. නියපොතු ඇඟේ, දත් කටේ. මේවද නැද්ද අපිට කියන්න වෙන්නේ? මං අහනවා එහෙම මොනවද? කෙස් තියෙන්නේ ඔළුවේනේ, ඔළුව තියෙන්නේ කොහෙද? දත් තියෙන්නේ කටේනේ, කට තියෙන්නේ කොහෙද? ලොම් තියෙන්නේ හැමේනේ, හැම තියෙන්නේ කොහෙද එහෙනම්? අපි කල්පනා කරලා ගත්තොත් අපිට පැහැදිලි.
කෙස් උනත්, ලොම් උනත්, නිය උනත්, දත් උනත්, සම්මස්නහර මොනවා උනත් නේද? අපි අවයව විදිහට කුමක් හැඳින්වුවත් මේ සියල්ල දැනගන්නේ සිතින්. දැනගන්නේ කොහොමද? මනස ගැන දැනගන්නේ සිතින්ම. මනස ගැන දැනගන්නේ සිතින්ම. අපි මේ සිතින් දැනගන්න එකට කියන විඥානය කියලා. දැනගන්න එකට නමක් කියනවා විඥාන. එන කොටින්ම කිව්වොත් මතක තියාගන්න ඕන විඥාණයෙන් තොරව පුජ්‍යලයා ගැන හෝ පුජ්‍යලයාගේ දුක ගැන කතා කරන්න බෑ. පුළුවන්ද? විඥාණයෙන් තොරව පුජ්‍යලයා හෝ පුජ්‍යලයාගේ දුක ගැන කතා කරන්න බෑ. විඥාණය කියන්නේ දැන ගැනීමට නම. දැන් බලන්නකො කොටින්ම කිව්වොත් සිතේ ග්‍රහණය ඇතුලේ නෙවෙයිද තමන් ඉන්නේ කියලා. තමන් ගැන තමන් මොනවා කතා කළත් කතා කරන්නේ, මොනවා මෙනෙහි කළත් මෙනෙහි කරන්නේ කොහෙන්ද? විඥානේ. සිතේ. සිතෙන්ද නැද්ද මෙනෙහි කරන්නේ? සිතේ. ඔබ බලන්න එහෙමනම් ඔබට ඔබව හම්බෙලා තියෙන්නේ කොහෙන්ද? සිතේ අත්දැකීමක් විදිහට. සිතේ මෙනෙහි කිරීමක් විදිහට. ඔබට ඔබ ගැන මොනවද මෙනෙහි කරන්න පුළුවන්? තමන්ව හඳුන්න ගන්න අර මං කිව්වේ තමන්ගේ දෙතිස් කුණුපය මෙනෙහි කරන්න පුළුවන්. තමන්ගේ දෙතිස් කුණුපය තමයි තමන් විදිහට හඳුන්වා ගන්න. එහෙනම් මේ දෙතිස් කුණුපය තියෙන්නේ කොහෙද? මේ ආන්දරෝ කියන දෙතිස් කුණුපය තියෙන හිත ඇතුලේ කියලා. හරිද එහෙම කිව්වොත්? හිත ඇතුලේ කියලා කියන්න නම් අපිට හිත තියෙන තැන දැනගන්න වෙනවා. හිත පේන්නේ එපා ඇතුළ බලන්න. නේද? හිත පේන්න ඕනේ ඇතුළ බලන්න. එහෙනම් හිත පේන්නේ නැත්තම් දෙතිස් කුණුපේ පේන්නත් බෑ. බලන්න බෑනේ. නෑ හිත පේන්නේ නැත්තම් දෙතිස් කුණුපේ කොහොමද බලන්නේ? බලන්න පුළුවන්ද? බෑ. එහෙනම් කොහොමද දෙතිස් කුණුපය අපිට හම්බුනේ? කෙස් කොහොමද හඳුනාගත්තේ? භාග්‍යවතුන් වහන්සේගේ උපමාව අමතක කරන්න එපා. විඥාණය මායාව. විඥාණය මායාව. එහෙනම් එතකොට අපි කල්පනා කරන්නට වෙනවා මායාවක් කියන්නේ මොකටද? නැති දෙයක් ඇති විදිහටම වහපානවා. නැති දෙයක් ඇති විදිහටම වහපානවා නම් ඒකට කියනවා අපි මායාවක් කියලා. නැති දේ ඇති විදිහටම වහපෑම මායාව. එහෙමනම් මේ විඥානය කියලා කියන්නේත් මායාකාරයි. විඥානය කියන්නේ ඇත්තටම මායාවක්. විඥානයේ අත්දැකීමකින් තොරව ඔබට පුළුවන්ද ඔබ ගැන හඳුනගන්න? ඔබව නම් කරගන්න? බෑනේ. ඔබව නම් කරගන්නේ කොහොමද? කෙස් කියන රූපාකාරය. කෙස් කියන රූපාකාරයක්. මොකද්ද රූපාකාරය? පඨවි ආපෝ තේජෝ වායෝ ගති ස්වරූප ටික නම් කරගන්නවා.
ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ගති ස්වરૂපයන්ගේ දැන ගැනීම වීම වින්දනය දැනගන්නවා. ඒ වින්දනය තුලින් ඔබ මොකද කරන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ ගති ස්වરૂපවල දිග ගැන, පළල ගැන, උස ගැන, මහත ගැන දැනගන්නවා. එහි යම් ආකාරයන් පිළිබඳව දැනගන්නවා. මේක මේ ආකාරයෙන් යුක්තයි. මේ ටිකට කියන අපි නාම රූප කියලා වචනෙට. මොකද කියන්නේ? නාම රූප කියන්නේ රූපාකාරයේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ දැන ගැනීම. නාම කියන්නේ වේදනා සංඥා සංකාර. වේදනා කිය මොකද්ද? හි වින්දනයත් එහි දිග පළල උස මහත ආකාරයේ සංඥාවත් ඊට පස්සේ සංකාරය. ඒකෙන් මෙහෙම කළ හැකි අර එහෙම කළ හැකි ඒක මේ විදිහ ආකාරයටපත් වෙන දෙයක් කියලා සංකාරයක්. ආකාරයක් දැනගන්න. ඒකේ ඒ ටිකට කියන සංකාරය. කොටින්ම කිව්වොත් ඒ රූප වේදනා සංඥා සංඛාරයන්ගේ දැන ගැනීම හඳුනා ගැනීම සියල්ල සිද්ධ කළේ විඥාණයෙන්. විඥාණයෙන් දැනගත්තේම රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක්. විඥාණයෙන්තර වූ රූප වේදනා සංඥා සංඛාරයක හඳුනා ගැනීමක් කිසිසේත්ම කරන්න බෑ. පුළුවන්. රූප වේදනා සංඥා සංඛාරයකින් තොර වූ විඥානයක පහළවීමක් ගැන කතා කරන්න බෑ. විඥානය සමානයි රූප වේදනා සංඥා සංඛාරය. නැත්තම් විඥානය සමානයි මොකද්ද? නාම රූප. අපිට කියන්න වෙන්නේ එහෙමනම්. විඥානය ඇති කල්හිම නාම රූප වේ. නාම රූප ඇති කල්හිම විඥානෙ වේ. එහෙනම් ඔබ කෙස් කියා දැනගන්නේ හඳුනගන්නේ විඥානයේ නාම රූප අධ්‍යක්ීම. ලොම් නියදත් සම්මස්නහර දෙතිස් කුණුපේ කියා හඳුනාගන්නේ විඥානයේ නාම රූප අධ්‍යක්ීම. ආය 아무තු එකක් නෙවෙයි. එරන් කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් සකස් වූ පුජ්‍යලයාය කියා අනුවර්තන නාමයකින් හඳුනාගන්නේ විඥානයේ නාම රූප අධ්‍යක්ීම. විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් කරනකොට සැබෑ වූ පුජ්‍යලයක්ව හඳුනාගත හැකිද? පුජ්‍යලත්වයෙන් මඤ්ඤණා කරන්නේ කාවද එහෙනම්? විඥාන නාම රූප අධ්‍යක්ීම. මේ මොහොතේ විඥානයේ නාම රූප අධ්‍යක්ීම නැති වුණොත් පුජ්‍යලත්වය පුජ්‍යලයාගේ මෙනෙහි කිරීම ඉවරද නැද්ද? ඉවරයි. ඔබ එතකොට ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර ආදියෙන් පිරිපුන් ලෝකයක්. ලෝකයේ ජීවත් වෙන අලි කොටි වලස්සු සිංහයෝ මිනිස්සු ආදී සත්වයන් පිළිබඳවල් සියලු හඳුනා ගැනීම සිද්ධ කරගන්නේ කොහෙන්ද? විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් විදිහට. දැන් අපිට පැහැදිලි මමත් ලෝකයක් සම්පූර්ණයෙන්ම විඥානයේ නාම රූප අධ්‍යක්ීමක්. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. එහෙනම් ලෝකයේ සමානයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ පහළ වීම යනු මම ඇතුළු සමස්ත ලෝකයේම පහළ වීමයි. එහෙම නෙවෙයිද? පංච උපාදානස්කන්ධයේ පහළ වීම යනු මම ඇතුළු සමස්ත ලෝකයේම පහළ වීමයි. කාට හරි තර්ක කරන්න පුළුවන්ද ලෝකේ වෙනම එකක් පංච උපාදානස්කන්ධය තව එකක් කියලා? කෙසේනම් තර්ක කරන්නද? කෙසේනම් තර්ක කරන්නද? දැයි පංච උපාදානස්කන්ධයෙන් තොරව
ලෝකේ හෝ තමන්ව හඳුනා ගන්නට දැනගන්නට පුළුවන් කමක් නැහැ. ලෝකෙන් වෙන්න පංච උපාදානස්කන්ධේ පවතීද? පංච උපාදානස්කන්ධයෙන් වෙන්ව ලෝකේ පවතීද? එන්න බලන්න උත්තරය. පංච උපාදානස්කන්ධයෙන් වෙන්ව ලෝකේ පවතීද? පංච උපාදානස්කන්ධයෙන් වෙන්ව ලෝකයක් ගැන කතා කරන්නේ. ලෝකෙන් වෙන්ව පංච උපාදානස්කන්ධේ පවතීද? තියෙනවද? ඒ ලෝකය කියන්නේ මමයි සමස්තයටයි. එහෙනම් ඔන්න අපි මතක තියාගන්න උමනයි අපි මේ සියලු වෙන් කර ගැනීම නානාත්ව සංඥා ගැනීම කරන්නේ මොකක් ඇතුළේද? පංච උපාදානස්කන්ධය තුල. පංච උපාදානස්කන්ධය තුලින් නෙවෙයිද? යම් යම් ආකාරයන් ගොඩනගන්නේ, යම් යම් නිමිති ගන්න නේ? යම් යම් උද්දේශයන් පනවන්නේ මේ සියල්ල කරන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධේ සකස් වීම තුල. පංච උපාදානස්කන්ධයේ සකස් වීමකින් තොරව ලෝකයක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් කියෙදෙන්නේ යෙදෙනවද නැද්ද? යෙදෙන්නේ නැහැ. අපිට එහෙමනම් පැහැදිලිවම කියන්නට පුළුවන් කමක් තියෙනවා මොකද්ද? ලෝකයක් පුජ්‍යලයක් කියන්නේ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමමයි. පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිර වූ අත්දකින්න ලෝකයක් ගැන කතා කරන්න බෑ. පුළුවන්ද? එහෙනම් ඇහැට රූපය හම්බ වෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඇහැට රූපය හම්බ වෙනවා කියලා. ඇහෙන් රූප දකින්නවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගන්ධ විඳිනවා, කයෙන් පහස විඳිනවා කියලා දැනගත්තේ කොහොමද? දැනගත්තද? අපිට කියන්න වෙන්නේ ඒ දැන ගැනීම කලේ කොහෙන්ද? විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් තුලින්. එතකොට මේ න්‍යාය පිළිබඳ කවුද අපට කියලා දුන්නේ? ඇහැ සහ රූපේ පනවලා ඇහෙන් රූපය දකින්න ක්‍රියාවලිය ගැන මඤ්ඤණා කිරීමේ අධ්‍යක්ීම පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමක් නෙවෙයිද? පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමක් නෙවෙයිද? එහෙනම් කොටින්ම ගත්තොත් ඔබ සිතන සියලු ආකාරයේ සියල්ල පංච උපාදාන සිද්ධ වෙන මඤ්ඤණා නෙවෙයිද? සිතා ගැනීම නෙවෙයිද? ඔබ අතරමං වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඇතුලේ නෙවෙයිද? එහෙනම් ලෝකයේ ඇතුලේ අතරමං වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය ඇතුලේ අතරමං වෙනවා. ඇහැ කියන්නේ එතකොට මඤ්ඤණාවක් නෙවෙයිද? රූපය කියන්නේ මඤ්ඤණාවක් නෙවෙයිද? චක්කු විඥානය කියන්නේ මඤ්ඤණාව. ඇහැ පිළිබඳව මඤ්ඤණා කරගෙන නිත්‍ය සංඥාව. රූපය පිළිබඳව නිත්‍ය සංඥාවෙන්. රූපය දකින්න පුජ්‍යලයා පිළිබඳව මඤ්ඤණා කරගෙන. පැහැදිලි වෙන්නේ නැද්ද එතකොට මේක සම්පූර්ණයෙන්ම උම්මත්තක භාවයක් කියලා?
මේක සම්පූර්ණයෙන්ම පිස්සුවක්. මේක මානසික රෝගයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මේ සක්කාය දිට්ඨිය එසේ මෙසේ දිට්ඨියක් ඒක දෘෂ්ටි මහා සාගරයක් වගේ. ඒක දෘෂ්ටි වගේ. ඒක පුදුම විදිහට පැටලුම් සහගත ස්වභාවයකින් යුක්තයි. ඔබ මොනවා මඤ්ඤණා කළත් මොනවා හිතාගත්තත් මොනයන් ආකාරයේ ලිංග නිමිති උද්දේශයන්ගෙන් මොනවා අර්ථකථනය කරගන්නට පටන් ගත්තත් ඒ සියලු ආකාරයන්ගේ පනවා ගැනීම ගොඩනගා ගැනීම සියල්ලම ආйти පංච උපාදානස්කන්ධයටමයි. මොකටද? පංච උපාදානස්කන්ධය. එහෙමනම් දැන් අපිට පැහැදිලි පංච උපාදානස්කන්ධය තුල සකස් කර ගන්නා වූ සියල්ලම හුදු මඤ්ඤණා පමණයි. හුදු මානසිකාර පමණයි. විඥානය කියන එක එහෙම නැත්නම් සිතේ පහළවීම කියන එක සිද්ධ නොවුනොත් මේ දැන් නතර වුනොත් මොකද වෙන්නේ? සිතේ පහළවීම මේ දැන් නතර වුනොත් මොකද වෙන්නේ? තමා ඇතුළු මුළු මහත් ලෝකයේම අත්දැකීම නතර වෙනවද නැද්ද? ඉවර වෙනවද නැද්ද? නතර වෙනව නේද? ඉවර වෙලා යනවා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා විඥානයේ පහළ වීම ඇති තැන තමයි තමා ඇතුළු මුළු මහත් ලෝකේ පහළ වීම. නේද? තමා ඇතුළු මුළු මහත් ලෝකේ පහළ වීම. එහෙනම් ඔබ හිතන් හිටියේ මෙච්චර කාලයක් තියෙන ලෝකෙක මං ඉපදිලා ලෝකේ තියෙද්දි මම මැරිලා යනවා කියලා. ඒ කතාව කවුද කිව්වේ? විඥානේ නේද? ඔබට ඒ කතාව ගොතලා දුන්නේ කවුද කතාන්දරේ? විඥානේ. ඔබත් හරියට අර බාල බොළඳ පුංචි දරුවෙක් ආච්චි ගොතාලා කියන බොරු මේ විඥානේ ගොතාලා කියාපු කතාන්දරේ රස කර කර අහගෙන හිටියා. විඥානේ මායාකාරය හරි අපූර්වට කතාන්දරේ ගොතලා දුන්නා. ඉරහඳ තාරකා ගස්ගල් වලින් ගංගා මහා සමුද්‍ර ආදීන් සකස් සිච්ච ලෝකේ තියෙනවා. ඒ ලෝකයේ ඇතුලේ උඹ මෙරි මෙරි ඉපදෙනවා. නේද? ඒ ලෝකයේ ඇතුලේ උඹ මෙරි මෙරි ඉපදෙනවා. ඒක ඇතුලේ උඹට දුක පවතිනවා. ඒ නිසා ඒ දුකෙන් ඔබ මිදියා. කවදාකවත් මිදෙන්න බෑ. ඇයි මිදෙන්න බැරි? ඔබ මේ මිදෙන්න හදන්නේ විඥානයේ ඇතුළේද නැද්ද? විඥානයේ හුදු මඤ්ඤණාවක්ද නැද්ද ලෝකේ? විඥානයේ හුදු මඤ්ඤණාවක්ද නැද්ද ඔබ? නාව ඇත්ත කරගෙන ඔබ කොයිතරම් මිදෙන්න හැදුවත් විඥාන ලෝකෙන් ගැලවෙන්න පුළුවන්ද?
විඥානෙ ඉක්මවා යන්න ඔබට බෑ. විඥානෙ ඉක්මවා යන්න බෑ. මේ මානසිකාර ලෝකයේ ඔබ අතරමං වෙලා. ඔබ කොහෙන් ගත්තත් මානසිකාර ලෝකයේ අතරමං වෙනවා. මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කොහේ අතරමං වුණත් මේ මානසිකාරය තුලයි ඔබ අතරමං වෙන්නේ. එනම් මතක තියාගන්න 31 තලයේම ඔබට මුණ ගැස්සන්නේ මේ විඥානයේ මායාකාරීත්වය තුල. පංච උපාදානස්කන්ධය අධ්‍යක්ීම තුල. 31 ලෝක ධාතු තලයත් ඔබවත් සහ මුලින්ම මවාපාන්නේ. කවුද? මායාකාරය. විඥාන. ඒකෙන් ගෙලිච්ච ඔබ මමත්වයේ තුරුළු කරගෙන 31 තලයක අතරම වෙනවා. පිස්සෙක් වගේ. තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. ඒකට අපි කියනවා සංසාර ගමන, භව ගමන. අවිද්‍යාව සහගත ලෝකයේ දුක මේ සියල්ල ඔබට නිර්මාණය කරાવી. මවා ගැනීමම උම්මත්තක රෝගයක්. මේ වෙලාවේ සකස් වෙන සිත නැත්තම් අතීතයක් හෝ අනාගතයක් හෝ වර්තමානයක් පිළිබඳව මෙනෙහි කිරීමක් කිසිසේත්ම සිද්ධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නේද? මෙනෙහි කරගන්න පුළුවන් බෑනේ. මෙනෙහි කරගන්න බෑ. එහෙනම් ඔබ කල්පනා කරන්න අතීතයේ හෝ අනාගතයේ හෝ ගොඩනගන්නට නම් මම මේ ආකාරයෙන් ජීවත් වුණාය, මේ ලෝකෙ මෙන්න මේ ආකාරයි, අනාගතයේ මෙන්න මේ ආකාරයෙන් ජීවත් වෙනවායි කියන දේ ගොඩනගන්නට මේ දැන් සිත පහළ වෙන්න ඕනේමද නැද්ද? පහළ වෙන්න. මම මේ වෙලාවේ අතීතයේ ජීවත් වුණාය කියන එක දැන් ඔබට කරන්න පුළුවන් මඤ්ඤණාවක් හිතා ගැනීමක් විතරද නැද්ද? අතීතයට යන්න පුළුවන්ද? අනාගතයට? එහෙනම් ඔබට ජීවත් වෙන්න බෑයි. වර්තමානයේ අපි හිතනවටත් වඩා වේගෙන් අතීතේ වෙනවා. වර්තමානයේ කිසිසේත්ම අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන්. ඇයි අල්ලන්න බැරි? වර්තමානයේ ලබන අත්දැකීම හරියට මොකක් වගේද? නෙළුම් කොලේ ජලය රඳන්නේ නෑ වාගේ. කොච්චර දැම්මත් වැඩක් නෑ. වර්තමානයේ කොයිතරම් භුක්ති විඳිනවා කිව්වත් තප්පරෙන් ලක්ෂෙන් කෝටි සඳහා පවතින්නේ පවතීමක් නෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒක උපමා කරන්නේ මායාවකට. මේ මායාව ඇතුලේ ඔබ සංස්කරණය කරන කිසිම සංස්කාරක ධර්මයකින් හරයක් නැහැ. අල්ලන්න බෑ. මේ මායාව ඇතුලේ සකස් වෙන කවදාකවත් අල්ලන්න බෑ, තියාගන්න බෑ. කොයිතරම් බලන්න බැලුවත් ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි, නැවත තියාගන්න බෑ. ඒ නිසා කියන එක අරටුවක් නැති දෙයක්. පුස් දෙයක්. සංස්කාරය. ඊට පස්සේ ඒත් එක්ක ඔබ ගත සංඥාව බුදු
ඉරිඟුවකට ඒකේ වර්ණ ගැන, හැඩතල ගැන, පාට ගැන මේ ගත්ත සියලු දේ මොකද්ද? ඒ සිත ඇති කල්හිම ගත්තා මිසක ඒ සිතේ සකස් වීම නැතිවීමත් එක්ක ඒ සියල්ල ඉවරයි. මඤ්ඤණාවක්. ඒ වෙලාවට ඇත්ත මිරිඟුවේ වතුර නැතුව වගේ. එහෙනම් හිතලා බලන්න. විඥානයේ සකස් වීමද නැද්ද? ඔබ සහ ලෝකේ වෙලා තියෙන්නේ. ඔබ සහ ලෝකයේ කියන එකට අපි කියන නාම රූප අත්දැකීම කියලා. නාම රූප අත්දැකීම කියලා සිතා ගැනීමටමද නැද්ද? සිතාගත් දේද නැද්ද? සිතට කියනවා අපි විඥානය. සිතාගත් දේට කියනවා නාම රූපය. කෙනෙකුට හිතේ නෑ මේ අහුවෙනවා තදයි. ඉතින් තදයි කියලා හිතාගත්ත දේ නෙවෙයි තියෙන්නේ. ඔන් කැඩුනා, කුඩු වුණා, බිඳුනා, වෙනසුණා, නැසුණා. මේ සියල්ල කියන්නේ කවුද? ඒක මඤ්ඤණාව. හිතා ගැනීම. හිතාගත්ත දේ එනම් සිත විඥානය වෙනවා. සිතාගත්ත දේ නාම රූපය වෙනවා. නිට්ටියද? මේ වෙලාවේ සකස් වෙන සිතත් ඒ සිතට පහළ වෙන අරමුණත් අතීතයේ සිට ආවේහිද? අනාගතයට යන්නේහිද? අතීතයේ සිට ආවා නෙවෙයි, අනාගතයට යනවා නෙවෙයි. වර්තමානයේ තුල පවතිනවා නෙවෙයි. ඒ නිසා කියනවා අනිත්‍ය වූ ධර්මතාවය. මොකද? අනිත්‍ය වූ ධර්මතාවය. එහෙනම් ඒ සකස් වන්නේම මොකද්ද? අනිත්‍ය වූ ධර්මතාවයක් සකස් වෙනවා නම් එතන දුක පවතිනවද? දුක පවතිනවද? දුක රඳන්න විදියක් නැහැ. දුක රඳන්නේ අනිත්‍ය භාවය තුලද? දුක රඳන්නේ නිට්ටය භාවය තුලද? නිට්ටය භාවය තුල. අනිත්‍ය වූ ධර්මයක් කොයි විදියට නිට්ටය කියලා ගත් අනිත්‍යමයි. එහෙනම් නිට්ටය කියලා ගත්ත මානසික රෝගයමයි දුක වෙන්නේ. ඒක මගේ අම්මා තාත්තා දුව පුතා කියලා කොච්චර ගත්තත් වැඩක් නෑයි. එහෙම දෙයක් පිහිටන්නේ නැහැ. එහෙම දෙයක් ඒක තමයි පිස්සුව. එහෙනම් දුකට හේතුව අනිත්‍ය නොදන්නාකම. මේක පංච උපාදානස්කන්ධයයි දුක. ඒතර මේ පංච උපාදානස්කන්ධයේ අත්දැකීමම දුක. දුකක්. එහෙනම් දුක ආර්ය සත්‍ය බෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. යාට තේරෙනව මොකද්ද? මෙතන දුක් විඳින්න හෝ දුක් වෙන්න දෙයක් හෝ කෙනෙක් පවතිනව නෙවෙයි. මේ විඥානයේ නාම රූප අත්දැකීමක්ම පමණයි. මේ විඥානයේ නාම රූප අත්දැකීම හිස් වූ දෙයක්ම පමණයි. අනත් කට්ටේන හරයක් නැති දෙයක කෙසේනම් ආත්මීය හැඟීමක් පනවන්නටද? මෙය අනාත්ම වූ ධර්මතාවයක්.
පුජ්‍යලත්වයෙන් දැරිය යුතු දැරිය හැකි ධර්මතාවයක් නෙවෙයිමයි. ඒ දරා ගැනීමමයි ආත්ම භාවය. ඒක තමයි දුක. කොයිතරම් ආත්ම භාවයෙන් දරා ගන්නට හැදුවත් නිත්‍ය සංඥාවෙන් දරා ගන්න බැරි දෙයක් දරා ගන්නට අනේකම පීඩනයක්ද නැද්ද? පීඩනයක්. ඒක තමයි වෙහෙසකාරී ස්වභාවය. දුක ඉන්නේ කාටද? මට. මගේ දේ නැතිනවා. මම නැති තැනක මමත්වයේ රඳවාගෙන මගේ දෙයක් නැති තැනක යාමම මොකද්ද? වෙහෙස. ඒ වෙහෙස තමයි මේ දුක විදිහට දැනෙන්නේ. ඒ පීඩාව තමයි මේ දුක විදිහට දැනෙන්නේ. මේක බොහොම ප්‍රඥා ගෝචරව කල්පනා කරන්නට ඕන කාරණාවක්. එහෙනම් පහට්ටේන දුක්ඛානේ මේක අති භයානක තැනක් නෙවෙයි. අති භයංකර වූ මෝඩකමක් නෙවෙයිද මේ? ඒ මෝඩකම ඇතුළේ නෙවෙයි දුක තියෙන්නේ. එහෙනම් ඇත්තටම දුක පවතිනවද? මෝඩකම නිසා විහිං දුකටපත් වෙනවද? මෝඩකමට, අඥානවන්තකමට. එහෙනම් දුකක් පවතින්නේ නෑ. තර මේ අවබෝධයටපත් වුණාම වටිනාකම් නොවටිනාකම් තියනවාද? මොනවද වටින්නේ? මොනවද නොවටින්නේ? අටලෝ දහමක් හම්බ වෙන්නේ නැතුව යනවා. ඒක තමයි පූර්ණ නිදහස. එතන පූර්ණ මෙන්න මේ සැනසීම ඇතුලේ අපිට මොනවා හරි රැක ගන්න තියනවාද? අල්ල ගන්න තියනවාද? නතර කර ගන්න තියනවාද? පවත්ව ගන්න තියනවාද? මෙතන මහා අප්‍රමාණ සැනසීමක්. ඒ සැනසීම නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ. සත්‍යේ ලබන මොනවා හරි බූදලයක්, දීපලක්, වස්තුවක්, ධනයක් නොවේ. එහෙමනම් අපි තේරුම් ගන්නට උවමනයි මේ පංච උපාදානස්කන්ධය මූලික කරගත්ත පටිච්චසමුප්පාද ධර්මය අති ගැඹීර ගැඹුරු ප්‍රඥාවටම ගෝචර වෙන ධර්මයක්. සමහර විට අපි අද දවසේ මේ සාකච්ඡා කරපු කාරණා මුලින්ම කෙනෙකුට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිකම් සමහරට පිස්සු වචන ටිකක් වගේ දැනෙන්නත් පුළුවන්. නමුත් මේක නැවත නැවත සූක්ෂමව ගැඹුරින් විමර්ශනය කරමින් තමන්ගේ ජීවිතය මොකද්ද, ලෝකෙ මොකද්ද කියන දේ පංච උපාදානස්කන්ධය අවබෝධය තුළින් තෝරාගෙන ධර්ම අභිසමයට පත්වීම පිණිසම මේ ධර්ම කාරණාවන් හේතු උපකාරක ධර්මයක් බවටම පත්‍රිත්වා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කම අද දවසේ සිදු කරන්නට සදැහැති බැතිබර දායකත්වයේ සිදු කරනු ලැබුවේ වත්තල පදිංචි අරවින්ද පියංකරගේ මහතා විසින් ඉසිරි සෙනෙත්යා තම දියණියගේ ජන්මදිනය නිමිති කරගෙන හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම නවින් මිය පරලොව යන්නට යෙදුනා වූ දෙමාපියන් වෙන විමලසිරි පියංකරගේ පියාණන් පත්මා රඹුක් පොත මෑණියන් නැම්දනිය යසසීලී පත්මලතා ඇතුළු වර්ග පරම්පරාවේ මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදම්ම වෙත්වා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා. උපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.